Good afternoon everybody. සියලු දෙනාම ගන්න ඕගලන්ගේ මම දීලා තියෙන නිබන්ධනය. සියලු දෙනාම ප්‍රශ්න නැති අය මේකෙන් බලා ගන්න. සියලු දෙනාම නිබන්ධනය තියාගන්න නිබන්ධනය කරන්න පටන් ගන්නවාද? මං කිව්වා දත්ත සමුදාය. මං දෝලා තියෙන නිබන්ධනය දත්ත සමුදාය. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ දත්ත සමුදායක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දත්ත සමුදාය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? තොර දත්ත සමුදායක් කියන්නේ මොකක්ද? සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස හඳුන්වයි. ලියන්න හැමෝම මේ නිබන්ධනයේ පළවෙනි ප්‍රශ්නය දත්ත සමුදායක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එක ලියා ගන්න. සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස අදහස් කෙරේ. අර්ථවත් කෙරේ. සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස අදහස් කෙරේ. සංවිධානය වූ දත්ත වල එකතුවක් දත්ත සමුදායක් ලෙස හඳුන්වනු ලැබේ. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන ඊළඟ කොටස් ටික මොනවද කියන එක අපි අවබෝධයක් තියාගෙන ඉන්න ඕනේ. දැන් අනිත් එක මම නිබන්ධනය ඕගලන්ට ගන්න කිව්වා ගිය සතිය ඇතුළත. සියලු දෙනා අරගෙන තියෙන්න ඕන. නැත්තම් එහෙම අපිට මේක සාකච්ඡා කරගෙන යන්නත් බෑ. ඕගලන්ගේ කාලයත් අපරාදේ. ඒක තේරුම් අරගන්න. right දෙවෙනි ප්‍රශ්නෙට යන්න. දෙවෙනි ප්‍රශ්නය දත්ත ප්‍රමාණය වැඩි වන විට දත්ත ප්‍රමාණය වැඩි වන විට මතකයේ රඳවා ගැනීම අපහසු කාර්යයකි. මෙවැනි අවස්ථාවල දත්ත ගබඩා කර තබාගත හැකි ආකාර මොනවාද කියලා කෙටියෙන් දක්වන්න තියෙනවා. දත්ත ගබඩා කළ හැකි ආකාර මොනවද කියලා කෙටියෙන් දක්වන්න ඕනේ. කොහොමද ලියන්නේ? දත්ත අපි රඳවා ගන්නා ආකාර දත්ත ගබඩා කරන්න පුළුවන්. කොහොමද? හස්තමය දත්ත සමුදායක් තුල සහ පළවෙනි උත්තරේ ලියන්න හස්තමය දත්ත සමුදායක් තුල ගබඩා කිරීම. දෙවෙනි එක ලියන්න ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් තුල ගබඩා කිරීම. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් තුල ගබඩා කිරීම. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් තුල ගබඩා කිරීම. තුන්වෙනි ප්‍රශ්නයට අපි යනවා. තුන්වෙනි ප්‍රශ්නයෙන් අහනවා අතයුරු දත්ත සමුදායකට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක ලැබෙන වාසි 6ක් කෙටියෙන් ලියන්න. ඔයාලට මම කියා දුන්නා අතයුරු දත්ත සමුදායකට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් තුල දක්නට ලැබෙන වාසි විදිහට පළවෙනි එක ලියන්න. නිවැරදිතාවයෙන් ඉහළවීම. නිවැරදිතාව නිකන් ලියන්න බෑ දත්ත සමතිරික්තතාවය. මම මේ කියනේවා හරියට ලියන්න ඕනේ. භාගෙට ලියන්න බෑ. ලියන්න නිවැරදිතාවයෙන් ඉහළවීම. නිවැරදිතාවයෙන් ඉහළවීම. දෙක දත්ත සමතිරික්තතාවය අවම වීම. දත්ත සමතිරික්තතාවය අවම වීම. දත්ත සමතිරික්තතාවය අවම වීම. තුන දත්ත සංගතතාවයෙන් ඉහළවීම. දත්ත සංගතතාවයෙන් ඉහළවීම. දත්ත සංගතතාවයෙන් ඉහළවීම. දත්තවල සංවිධානාත්මක ව්‍යුහය. දත්තවල සංවිධානාත්මක ව්‍යුහය මනා ලෙස පැවතීම. දත්තවල සංවිධානාත්මක ව්‍යුහය මනා ලෙස පැවතීම. දත්ත ගබඩා කිරීමට
දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය නොවීම. දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය නොවීම. දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය නොවීම. ඊළඟට කීයක් ලිව්වද මං කිව්වද? දත් නෑ මං කිව්වද හැම? දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය නොවීම. දත්ත විශ්ලේෂණය පහසුව. දත්ත විශ්ලේෂණය පහසුව. දත්ත විශ්ලේෂණය පහසුව. දත්ත සැසඳීම පහසුව. දත්ත සැසඳීම පහසුව. 6යි ලියන්න ඕනේ. මං 6ක් කිව්වද ළමයි? මං ගණන් කරේ නෑ. ඊළඟ ප්‍රශ්නය අහනවා පහත දැක්වෙනුයේ දත්ත සමුදායක ලක්ෂණයන්ය. එම ලක්ෂණයන් දත්ත සමුදායක අන්තර්ගත වීමෙන් දත්ත සමුදායේ ගුණාත්මක බව වැඩි වන්නේ කෙසේද යන්න උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ලියන්න මොකද්ද දත්ත සමතිරික්තතාවය කියන්නේ? එකම දත්තය වගු කිහිපයක සටහන් වීමයි. ලියන්න එහෙනම් දත්ත සමතිරික්තතාවය යනු වියුක්ත බව යනු දත්ත සමතිරික්තතාවය වියුක්ත බව යනු දත්ත සමතිරික්තතාවය වියුක්ත බව යනු එකම දත්තය වගු කිහිපයක සටහන් නොවීමයි. එකම දත්තය වගු කිහිපයක සටහන් නොවීමයි. එකම දත්තය වගු කිහිපයක සටහන් නොවීමයි. මේ නිසා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් විශ්වාසවන්තභාවයෙන් ඉහළ වීම නිසා ගුණාත්මක බව වැඩි වේ. උදාහරණයක් ලෙස වගුවක් අඳින්න අපිට ඉඩ නැහැ. එහෙනම් උතන වගුවක් අඳින්න ඉඩ නැති නිසා මම එහෙමම තියනවා. උදාහරණ ලියන්න යන්න එපා. දෙවෙනි එක දත්තවල සංගතතාවයේ පැවතීම. යන දත්තවල ස්ථීර බවක් පැවතීම. දත්තවල ස්ථීර බවක් පැවතීම. නිසා දත්තවල ස්ථීර බවක් පැවතීම නිසා දත්තවල ස්ථීර බවක් පැවතීම නිසා ස්ථීර බවක් පැවතීම නිසා එහි ගුණාත්මක බව ඉහළ යයි. කාර්යක්ෂම බව වැඩිවීම යනු තුන්වෙනි එක කාර්යක්ෂම බව වැඩිවීම යනු
කාර්යක්ෂම බව වැඩිවීම යනු දත්තවල කාර්යක්ෂම බව වැඩිවීම යනු දත්තවල යාවත්කාලීන බව ඉක්මන්වීම යාවත්කාලීන කිරීම ඉක්මන්වීම ගබඩා කළ දත්ත නැවත ලබා ගැනීම ඉක්මන්වීම යාවත්කාලීන බව නැත යාවත්කාලීන කිරීම ඉක්මන්වීම යාවත්කාලීන කිරීම ඉක්මන්වීම ගබඩා කළ දත්ත නැවත ලබා ගැනීම ඉක්මන්වීම ආදිය නිසා ගුණාත්මක බව වැඩි වේ. නිවැරදිතාවයේ වැඩිවීම දත්ත සමුදායක දත්ත ගබඩා කිරීමේදී දත්ත සමුදායක දත්ත ගබඩා කිරීමේදී නිවැරදි බව පරීක්ෂා කරන නිර්ණායක අඩංගු කර තිබීම නිවැරදි බව පරීක්ෂා කරන නිර්ණායක අඩංගු කර තිබීම නිසා ගුණාත්මක බව වැඩි වේ. දැන් ඔගොල්ලෝ නැති ළමයි මේ නිබන්ධනයේ තියෙන ළමයි මේක ලියන්න නැති අයට තමයි ගැටලුව. ඔගොල්ලෝ 10 කියලා 11 කියලා මේ පාඩම දැන් මේ මම 11 කරන්න ඕන පාඩම මේ 10 පාඩමක් මේ කාලය තිබුණේ නැහැ. ඔක්තෝබර් මාසේ අපිට ක්ලාස් කරගන්න බැරි වුණා. ඒ මාසයට අදාළ ටික තමයි මේ කරගෙන යන්නේ. ඒ හින්දා මේ නිබන්ධනය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න විභාග ප්‍රශ්න තියෙනවා. මේකේ සාරාංශයක් තමයි මේ ප්‍රශ්න වලින් තියෙන්නේ. වළංගුතාවය වැඩිවීම ඊළඟ ප්‍රශ්නේ මේ කරුණ. මොකද්ද වළංගුතාවයක් කියන්නේ දරුවනේ? ඕගොල්ලෝ දන්නවා දත්තයක් ඇතුළත් කරනකොට එය නිවැරදි දත්ත ප්‍රරූපයට අයත්ද නැද්ද කියලා චෙක් කරනවා. ඔගොල්ලන්ට මම කියා දුන්නා දත්ත ප්‍රරූප වර්ග ඉලක්කම් අකුරු දින සහ වේලාවන් මුදල් ඔලේ ඔබ්ජෙක්ට් යර්ස් නෝ ඒ විදිහට මම දත්ත ප්‍රරූප දුන්නා. තේරුණාද? ඒකෙන් මොකද කරන්නේ? ඒවද යෙදීමෙන් දත්ත ප්‍රරූප යෙදීමෙන් අපි ඇතුළත් කරන දත්තයේ මොකද්ද පරීක්ෂා කරන්නේ? වළංගුතාවය පරීක්ෂා කරනවා. එහෙනම් ඒකෙදි මොකද වෙන්නේ? දත්ත සමුදායේ ගුණාත්මක බව ඉහළ යනවා. හරි. ලියා ගන්න එහෙනම්. ලියා ගන්න ඊළඟට විනාඩියක් දෙන්න පුතේ.
right. right. වළංගුතාවයේ අපි ලියලියා හිටියේ ලිව්වේ නෑ වළංගුතාවයේ ලියා ගන්න. දත්තයක් වගුවක් නිර්මාණය කරන අවස්ථාවේදී පස්වෙනි ප්‍රශ්නේ අපි හිටියේ දත්තයක් නිර්මාණය කරන වගුවක් නිර්මාණය කරන අවස්ථාවේදී වගුවක් නිර්මාණය කරන අවස්ථාවේදී වගුවක් නිර්මාණය කරන අවස්ථාවේදී දත්ත ප්‍රරූපයන් data types කියලා වරහන් ඇතුලේ දාන්න. දත්ත ප්‍රරූපයන් සටහන් කරනු ලබයි. සටහන් කරනු ලබයි. දැන් ඒක මතක නැතුව ඇති. ඩේටාබේස් එක ගෙදරදි කරපු නැති අය ඉන්නවා ඇති. දැන් මම කරන දේ රෙකෝඩින් බලලා කරන්න කියනවා. මම දන්නේ කී දෙනෙක් කරනවද කියලා. හරිද? 3 දෙනෙක් නම් ෂුවර් කරනවා. අනිත් අය මම දන්නේ ලක්ෂාන්ගේ මල්ලි කරනවා ඇති. හරිද? මං කලන කරනවා ඇති. අනිත් අය දන්නේ කවුද? අද නෑනේ. ඉෂානි ඉන්නවා. ඉෂානි නෑ අද. ඉෂානිත් සාමාන්‍යයෙන් කරනවා. right? ඊළඟට කොහොමද ලිව්වේ අපි? සටහන් කරනු ලැබේ. වගුව නිර්මාණය කර ඒකටම ලියන වගුව නිර්මාණය කර දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී වගුව නිර්මාණය කර දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී වගුව නිර්මාණය කර දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී වගුව නිර්මාණය කරන අවස්ථාවේදී වැරදි දත්තයක් ඇතුළත් කළහොත් වැරදි දත්තයක් ඇතුළත් කළහොත් වළංගුතාවයේ පරීක්ෂා කර බලා වළංගුතාවයේ පරීක්ෂා කර බලා දත්තය ඇතුළත් කිරීමට ඉඩ නොදෙයි. දත්තය ඇතුළත් කිරීමට ඉඩ නොදෙයි. දත්තය ඇතුළත් කිරීමට ඉඩ
දැන් මේක ආරක්ෂාව ලියන්න 6 වෙනි එක 6 වෙනි එක ආරක්ෂාව දත්ත ඇතුළත් කළ පසු පරිශීලක නාම මුරපද යෙදීමෙන් දත්ත ඇතුළත් කළ පසු පරිශීලක නාම මුරපද යෙදීමෙන් දත්ත ඇතුළත් කළ පසු පරිශීලක නාම මුරපද යෙදීමෙන් දත්තවල ආරක්ෂාව සපයනු ලබයි. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ කොටස මං කියා දුන්න පැහැදිලිව. මොකක්ද? අතීරු දත්ත සමුදායක් සමග සැසඳීමේදී ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් නිර්මාණය කිරීම හා ඉතා පහසුවෙන් සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සහිත දත්ත ඉතා කුඩා ආචයන මාධ්‍යයක් තුල තැන්පත් කළ හැකිය. ඕගොල්ලන්ට මම ඒක කීය සතිය කියා දුන්නා. ඒ අයුරින් අතීරු හා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය සංසන්දනය කරමින් පහත දී ඇති වගුවේහි හිස් තැනට පිළිතුරු සපයන්න දැන් ලියන්න ටක් ගාලා මේ වගුව පුරවන්න. අනිත් පැත්තේ කාර්යක්ෂමතාවය වැඩි, අතයුරු පැත්තේ විශ්වාසය අඩුයි, නිවැරදිතාවය අඩුයි. ආදානයේ අනුපිළිවෙලින් දැක්වීම සිදුවීම ඉලෙක්ට්‍රොනික එකේ ආදානයේ අනුපිළිවෙලින් දැක්වීම සිදු නොවේ. දත්ත විශ්ලේෂණයේ පහසුය, අනිත් පැත්තේ ලියන දත්ත විශ්ලේෂණයේ අපහසුය. දත්ත යාවත් කිරීම කාලීන කිරීම අපහසුය, අනිත් පැත්තේ ලියන දත්ත යාවත් කාලීන කිරීම පහසුය. ඊළඟට අනවශ්‍ය දත්ත මැකීම අපහසුය, අනිත් පැත්තේ ලියන අනවශ්‍ය දත්ත මැකීම පහසුය. ටක් ගාලා විනාඩි 2කින් ලියන්න. ටක් ගාලා විනාඩි 2කින් මේක පුරවන්න. ඉක්මන් කරන්න. පුරවපු අය අත උස්සන්න. දැන් මම මේ අවස්ථා දෙකකදී මම විනාඩි 2 වගේ නිහඬ වෙලා හිටිය. සමහර ළමයි මේක කරලා තිබ්බා. අත හෑන්ඩ් රේස් හෑන්ඩ් කරන්න පුළුවන් නම් ඉවරයි. නැත්නම් ටක් ගාලා ලියන්න. රයිට් වරහන් තුලින් සුදුසු පිළිතුර තෝරා ලියන්න. නිශ්මි ලියන්න බලන්න. වරහන් තුලින් සුදුසු පිළිතුර තෝරා ලියන්න මම කියා දෙන්නම්. පස්වෙනි ප්‍රශ්නේ නැවත කියා දෙන්න අවශ්‍ය නැහැ. ඊළඟ ප්‍රශ්නේ කියා දෙන්නම්. මම ඔයගලන්ට කියා දුන්නා දත්ත සමුදායක් වගුවක් ක්ෂේත්‍රයක් රෙකෝඩරයක් කියන සම්බන්ධතාවය හොඳට ඔයගලන්ට කියා දුන්නා මං ගිය සතියේ. ඇඳලා කියා දුන්නා. එහෙනම් ඔයාලට ඒක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සිහි බුද්ධියේ ඉන්න ඕන. මේ සැරේ විභාගෙට යනවා කියන සිහියෙන් ඉන්න ඕනේ. දැන් ඔය නැටිලි ගේම් ගැහිලි ඔක්කොම නවත්තන්න ඕනේ. රයිට් දෙමව්පියෝ බලන්න ඕනේ දරුවෝ ඇත්තටම මේ දේවල් කරමින් ඉන්නවද? මේගොල්ලෝ අධ්‍යයන කටයුතු නිරත වෙනවද? දැන් 10 වසර හිටිය ළමයි නෙවෙයි 11 දී. වගකීමෙන් කරන්න ඕනේ 9As ගන්න ඕන. ඒ 9ක් ගන්න ගිහිල්ලා ඒ 9කුත් අරගෙන හොඳ ඉස්කෝලේකට යන්න බෑ සමහර ළමයින්ට. ඒ 9 ගන්නවා කියන්නේ ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම ඒ ලෙවල් A3කට හරියන විදිහට වැඩ කරන්න විදිහට මනස සැකසিলা. ඒ නිසා මොලේෙන් හොඳට වැඩ ගන්න නම් අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕන. රයිට්. 6 වෙනි ප්‍රශ්නය වරහන් තුලින් සුදුසු පිළිතුර තෝරා හිස්තැන් පුරවන්න. සමහර විට ඒ 9ක් ගැන කතා කරනකොට සමහර විට කට පැත්තකින් hina යනවා ඇති. නෑ ඒ hina යන්නේ මේ එහෙම නොකරපු ගුරුවරයෙක් කියනවා නම් hina යන්න ඕන. අපි එහෙම කරපු අය. මහන්සි වෙලා කැප වෙලා දෙමෝපියන්ට අවංක වෙලා අධ්‍යාපනය හදලා ඉස්සරහට ආපු අය. තේරුණාද? කැමැත්තෙන් ගුරුවරයෙක් වුණේ ICT උපාධියක් තියාගෙන ක්ලාස් එකකුත් තියාගෙන. එහෙනම් ICT උපාධියකුත් තියාගෙන ඒවත් කරගෙන අපිට ඔන්න ලක්ෂ ගානක රස්සාවල් වලට යන්න තිබ්බා. ඒක නෙමෙයි උනේ අනිත් පැත්තේ ඕගලන්ට බුද්ධිය ඥානෙ පාදන්න මේ තැන නැතර වුණා. ඒ හින්දා අපි වැඩ කරපු නිසා කියන්නේ වැඩ කරන ළමයි වැඩ නොකරන ළමයි අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් කට පැත්තකින් hina වෙන්න බෑ අපි දෙයක් කියනකොට අත්දැකීමෙන් කියන්නේ ඒ හින්දා වැඩ කරන්න. Please work hard to reach your A level destination. හොඳේ O level A9ක් කියන්නේ මහ මෙරක් නෙවෙයි A level වල A3කට මොළය හැදීමක්. වැඩ කරන්න ඕනේ. O level වගේ 10 ගුණයක් A level වලට වැඩ කරන්න ඕනේ. ඒ හින්දා කරුණාකරලා ඔය බොරු කරන එක දෙමව්පියන්ට බොරු කරන එක නවත්තලා
වැඩ කරන්න පටන් ගන්න. කොරෝනා නිසා ඔන්ලයින් එපා වෙලා කියන්න බෑ. දෙන හැම වැඩක්ම කරන්න ඕනේ, පාඩම් කරන්න ඕන. ඔයගොල්ලෝ මට පේනවා මේ සිංහල මාධ්‍ය ළමයි, ඉංග්‍රීසි මීඩියම් ළමයි ඔක්කොම බහුතරයක් ඉන්නේ කොළඹ. ආනන්ද නාලන්ද, දේවි බාලිකා, සමුද්‍ර දේවි. හොඳේ. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන් කොමර්ස් පන්ති ඔයගොල්ලන්ට සමහර වෙලාවට හම්බ වෙනවා මේගොල්ලන් එනවා ICT. ඒ සියල්ලම මම දන්නවා. ඒ නමය බහුතරයක් ඒ නමය ඒ අට ගන්නේ කලාතුරකින්. ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න මම කැමතියි. 11 10 ඔයගොල්ලන්ගේම ඉංග්‍රීසි මීඩියම් ළමයි. ආසාවෙන්ම කරනවා පන්ති. ඔයගොල්ලන්ගේ ඔහේ ඈලි මෑලි ලෑලි කෑලි වගේ ඉන්න බෑ. දැන් ජවය ගන්න ඕනේ ඇඟට. මං කොහොම හරි මේක කරගන්නවා කියලා. හරිද? මේ බණ කියනවා නෙමෙයි ICT ඉගෙන ගන්න ප්‍රායෝගික විෂයක් ඉගෙන ගන්න. ප්‍රැක්ටිකල් ගෙදරදී කරන්න කිව්වට පස්සේ ඔහේ උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගෙදරදී කරන්න ඕනේ. දරුවන්ට දෙමව්පියෝ කරවන්න ඕනේ. දැන් මං පහුගිය කාලෙම කවුද මොවින්දු එන්නේ නැති වෙනකොට ගෙදරට කෝල් කරා. මං තීරණය කරා කතා කරන්නේ නැහැ. I decided not to call. අම්මාට මතක් වෙන්න ඕනේ පුතාට ICT class දැන් කියලා. පුතාට මතක් වෙන්න ඕනේ මොකෝ බබෙක්ගේ අවුරුදු 16ක් නේද? ICT class දැන් කියලා. ඒ හින්දා ඒවා තමන්ගේ වගකීම. ළමයි ගැන ළමයින්ගේ වගකීම තියෙන්න ඕන. ළමයි වැඩ කරන්න ඕනේ. right? ඒ හින්දා මම කරුණාකරලා කියනවා සියලු දෙනා වැඩ කරනවා මදි. ඒ හින්දා වැඩ කරන්න මට පෙනුනේ නැතත් මම දන්නවනේ පුද්ගලයෝ. right. බලන්න පළවෙනි 6 වෙනි ප්‍රශ්නය. තනි වස්තුවකට හෝ පුද්ගලයෙකුට හෝ අදාළ දත්ත ඇතුළත් මොකක්ද? ශේෂ්ත්‍ර සමූහයක් මොකක් කියලාද සලකන්නේ? රෙකෝඩ ලෙස හැඳින්වේ. දත්ත ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයක් රෙකෝඩ ලෙස හැඳින්වේ. රෙකෝඩවල එකතුවක් වගුවක් ලෙස හැඳින්වේ. එකිනෙකට සම්බන්ධිත වගු එකතුවක් සම්බන්ධිත දත්ත සමුදායක් ලෙස හැඳින්වේ. නැවත බලන්න මං උත්තරේ කියනවා. තනි වස්තුවකට හෝ පුද්ගලයෙකුට හෝ අදාළ දත්ත ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයක් රෙකෝඩරයක් ලෙස රෙකෝඩයක් ලෙස හඳුන්වයි. රෙකෝඩවල එකතුවක් වගුවක් ලෙස හැඳින්වේ. එකිනෙකට සම්බන්ධිත වගු එකතුවක් සම්බන්ධිත දත්ත සමුදායක් ලෙස හැඳින්වේ. right. මම ඔයගලන්ට ප්‍රාථමික යතුරු කියා දුන්නද? සංයුක්ත ප්‍රාථමික යතුරු කියා දුන්නද? right. එහෙනම් මං කියා දීලා තියෙන්නේ. දැන් බලන්න ප්‍රශ්නයක් දෙනවා විභාගෙදී ඔන්න ඔය ආකාරයේ. මොකද්ද දීලා තියෙන්නේ? විදුහලක භාවිතා වන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක ඇති ශිෂ්‍ය තොරතුරු වගුවේහි ප්‍රාථමික යතුරු ලෙස ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය යොදාගෙන ඇත. ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය යොදාගෙන ඇත. බෝඩ් එකේ ලියන්න නැති නිසා මම ආලෝකය නිවා දැම්මා. උදේ සිට මේ දක්වා දිගටම ඔයගලන්ගේ 7 වෙනකන් අද ක්ලාස් නිසා S2ට අමාරුයි. ඔයගලන්ට වඩා අපිට අමාරුයි උගන්වන්න. ඒ නිසා මම ඕෆ් කරා. මම වීඩියෝත් ඕෆ් කරනවා. හැබැයි ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන. right? වැඩ කරන්න ඕනේ. මම මේ ප්‍රශ්න ටික කරන නිසා තමයි මේ විදිහට ඕෆ් කරේ. හරි? right. විදුහලක භාවිතා වන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක ඇති ශිෂ්‍ය තොරතුරු වගුවේහි ප්‍රාථමික යතුර ලෙස ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය යොදාගෙන ඇත. එහෙනම් මොකද්ද ප්‍රාථමික යතුර කියන්නේ? ඉරි ගහ ගන්න ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. එම විදුහලේ පුස්තකාලයේ සියලුම තොරතුරු පරිගණකගත කර ඇති නිසා ශිෂ්‍යයෙකු අස්වී යන අවස්ථාවේදී විදුහල්පතිවරයාට පුස්තකාලයේ තොරතුරුද මෙම දත්ත පද්ධතිය හරහා ලබාගත හැකිය. දැන් මොකද්ද මේ කනෙක්ට් වෙලා තියෙන්නේ? ප්‍රින්සිපල්ගේ තියෙන ඩේටාබේස් එකට පුස්තකාලයේ තියෙන ඩේටාබේස් එක මොනා කළාද? සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ හින්දා විදුහල්පතිවරයාගේ කම්පියුටර් එකේ තියෙන ඩේටාබේස් එකෙන් පුස්තකාලයේ ඩේටාබේස් එක මොකද කරන්නේ? ඒකේ තියෙන තොරතුරු ගන්න පුළුවන්. මොකද දරුවනේ ප්‍රාථමික යතුරක් කියලා මං ඉගැන්නුවේ? දත්තවලට අනන්‍යතාවය ලබා දෙන වගුවේ තීරුවක්. ඒකට අපි කියනවා ශේෂ්ත්‍ර නාමයක් හෝ ශේෂ්ත්‍ර නාම කිහිපයක්. ප්‍රාථමික යතුරක් ලෙස හැඳින්වුවා.
එහෙනම් ලියා ගන්න උතන යටින් ප්‍රාථමික යතුරක් යනු කුමක්ද? යම් දත්තයක් අනන්‍යව හඳුනා ගැනීමට යම් දත්තයක් අනන්‍යව හඳුනා ගැනීමට අනන්‍යව හඳුනා ගන්නවා කියන්නේ වෙන් කරලා හඳුනා ගන්නවා. දැන් විශ්ව කියන පුද්ගලයා ඉන්න ඕනේ පන්තියේ එක්කෙනයි. විශ්ව කියන පුද්ගලයා ඉන්න ඕන එක්කෙනයි. කලන කියන එක්කෙනා ඉන්න ඕන එක්කෙනයි. දැන් ඒ එක්කෙනා විතරයි එයාව අනන්‍යව හඳුනා ගන්න නම් එයාගේ ඇතුළත් වීමේ අංකය අපිට වැදගත්. එහෙනම් අන්න ඒකට තමයි අපි කියන්නේ ප්‍රාථමික යතුර කියලා. එහෙනම් ලියා ගන්න දත්තයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වගුවක් නිර්මාණය කිරීමේදී භාවිතා කරන තීරුනාමය හෙවත් ශේෂ්ත්‍ර නාමය භාවිතා කරන තීරුනාමය හෙවත් ශේෂ්ත්‍ර නාමය නැතිනම් ශේෂ්ත්‍ර නාම කිහිපයක් නැතිනම් ශේෂ්ත්‍ර නාම කිහිපයක් වරහන් ඇතුලේ දාගන්න සංයුක්ත කියලා. ප්‍රාථමික යතුර ලෙස හැඳින්වේ. ප්‍රාථමික යතුර ලෙස හැඳින්වේ. උදාහරණ ප්‍රශ්නෙට අදාළව උදාහරණේ ලියන්න. මොකද්ද මම ඔයගලන්ට ඉරි ගහ ගන්න කිව්වේ? ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. ලියන්න පළවෙනි ප්‍රශ්නේ යටින්ම ලියන්න ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. දෙවෙනි ප්‍රශ්නෙන් අහන දේ තේරුම් අරගන්න. මේවා මම නෝට් වලට දීලා නැහැ. නමුත් ප්‍රායෝගිකව කියා දුන්නා. මොකක්ද? දත්ත වගුවකට ප්‍රාථමික යතුර වැදගත් වෙන්නේ මොකක් නිසාද? එකම දත්තය මොකද්ද වෙන්නේ? නැවත නැවත සටහන් වීම වැළකෙනවා. වැරදි සිදුවෙන එක වැළකෙනවා. තේරුණාද? දත්තවල විශ්වාසවන්තභාවය රැකෙනවා. දත්තවලට අනන්‍යතාවයක් ලැබෙනවා නේද? ප්‍රාථමික යතුරක් තියෙනකොට මොකක්ද? අතුලත් කරන දත්තවලට අනන්‍යතාවයක්. ඒක ඒකීයයි. යුනික් කියලා අපි හඳුන්වනවා. එහෙනම් ලියන්න වැදගත්කම 1. දත්තවලට අනන්‍යතාවයක් ලැබීම. දත්තවලට අනන්‍යතාවයක් ලැබීම. 2. දත්ත නැවත නැවත පිටපත් වීම අවම වීම. දත්ත නැවත නැවත පිටපත් වීම අවම වීම.
පිටුව 72 මං හයිලයිට් කරලා පෙන්නනවා 272 ප්‍රාථමික යතුරක සුවිශේෂීතා මොනවද? හිස් නොවිය යුතුයි අනිවාර්යෙන්ම දත්ව පැවතිය යුතුයි. මොකද්ද මේ? මෙතන කියලා නෑ ප්‍රාථමික යතුර කියන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒකට කියනවා මේ බලන්න වගුවක රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි තීරුවක් තීරු සංයෝජනයක් ප්‍රාථමික යතුර ලෙස හැඳින්වේ. right ඊළඟට දෙවෙනි විශේෂතාවය තමයි අණු පිටපත් නොවේ. අණු පිටපත් නොවේ. ගන්න. අණු පිටපත් නොවේ. හරිනේ පැහැදිලිනේ? එහෙනම් අපි නැවත යනවා ප්‍රශ්නෙට. right නැවත යනවා ප්‍රශ්නෙට. අපි මෙතන ලියන්න ඕනේ පළවෙනි එක දත්තය මොකක්ද? හිස්ව පැවතිය නොහැකිය. මොකද්ද දත්ත? මොනව කරන්නද පුළුවන්? නැවත නැවත පිටපත් නොවේ. right හතරවෙනි ප්‍රශ්නෙට යන්න. දත්ත වගුවක රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි තීරුවක් නොමැති විට අනන්‍යව හඳුනාගත හැකි තීරු දෙකක් හෝ කිහිපයක් සංයෝජනය වීමෙන් සෑදෙන යතුර මොකක්ද පිළිතුර? සංයුක්ත ප්‍රාථමික යතුර. ලියන්න සියලු දෙනාම හතරට සංයුක්ත ප්‍රාථමික යතුර. සංයුක්ත ප්‍රාථමික යතුර. සංයුක්ත ප්‍රාථමික යතුර. පස්වෙනි ප්‍රශ්නය. ඉහත විදුහලේ ශිෂ්‍ය තොරතුරු වගුව හා පුස්තකාලයේ ශිෂ්‍ය වගුව අතර සම්බන්ධතාවය කුමන යතුරක් හරහා ගොඩනැගේද? මට කියන්න කුමන යතුරක් හරහා ගොඩනැගේද? මම කියා දුන්නද ඔයගලන්ට? ආගන්තුක යතුර කියා දුන්නද? ආගන්තුක යතුර කියා දුන්නද කලන? කලන මහතා අහගෙනද ඉන්නේ? ඔව් මිස්. මං කියා දුන්නද? ඔව්. ඇහෙන්නේ කලන? ඔව් මිස් කියලා දුන්නා. මැසේජ් එකක් දාන්න chat එකට ටක් ගාලා උද නැද්ද කියලා බලන්න. නෑ නේද? කියා දුන්නද කලන කියන්නකො මගේ පන්ති කියා දුන්නද කියලා? ඔව්ලු. හරි. ටියුට් එක කොහොම පැත්තක තියලා ලියන පොත ගන්න. ලියන පොත ගන්න. right මේ බලන්න සංයුක්ත ප්‍රාථමික යතුර මං ගිය සතියේ කියා දුන්නා ඒක පැහැදිලිව ඇඳලා. ආගන්තුක යතුර බලා ගන්න මේකේ වගු දෙකක් තියෙනවා. මොකක්ද පළවෙනි වගුව ශිෂ්‍ය වගුව, දෙවෙනි වගුව මොකක්ද? විෂය වගුව. එහෙනම් බලන්න හොඳට මම මේ ෂෙයා කරලා තියෙන ඔයගොල්ලන්ගේ අච්චු පොත දිහා බලන්න වෙන අවධාන ගන්න එපා පිටට. right මේ අච්චු පොතේ ශිෂ්‍ය වගුවේ තියෙනවා ලියාපදිංචි අංකය. ඒ ලියාපදිංචි අංකය විෂය වගුවේ මොකක් විදිහට තියෙන්නේ? කෙලවරේ තියෙන්නේ. විෂය වගුවේ ප්‍රාථමික යතුර විභාග අංකය. තේරුණාද? එහෙනම් එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ඒ ආකාරයෙන්ම යෙදේ නම් දෙවැනි වගුවට එය ආගන්තුක යතුරයයි කියනු ලැබේ. පැහැදිලිද? එක වගුවක ප්‍රාථමික යතුරක් දෙවැනි වගුවක තවත් වගුවක යෙදේ නම් දෙවැනි වගුවට එය ආගන්තුක යතුර වේ. එක් වගුවක යතුරු ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකි නම් එම ශේෂ්ත්‍රය එම වගුවෙහි පවතින ආගන්තුක යතුරක් ලෙසින් හැඳින්වේ. තේරුණාද? එහෙනම් සියලු දෙනාම ලියා ගන්න ආගන්තුක යතුර කියන මාතෘකාව ෆොරීන් කී කියලා ලියා ගන්න සියලු දෙනාම. ආගන්තුක යතුර ෆොරීන් කී. එක වගුවක ප්‍රාථමික යතුරක් දත්ත අනන්‍යව හඳුනා ගැනීම සඳහා එක වගුවක ප්‍රාථමික යතුරක් දත්ත අනන්‍යව හඳුනා ගැනීම සඳහා දත්ත අනන්‍යව හඳුනා ගැනීම සඳහා
යෙදේ නම් දෙවැනි වගුවේ යෙදේ නම් sorry තවත් වගුවක යෙදේ නම් කියලා දාන්නකො පුතේ. තවත් වගුවක යෙදේ නම් දෙවැනි වගුවට එය ආගන්තුක යතුර ලෙස හඳුන්වයි. දෙවැනි වගුවට එය ආගන්තුක යතුර ලෙස හඳුන්වයි. බලන්න ආගන්තුක යතුරක සුවිශේෂීතා මොනවද සුවිශේෂීතා වගු දෙකක් අතර මෙන්න මේ වගු දෙක ඇඳ ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා වගු දෙක එකක් ශිෂ්‍ය වගුව ඔච්චර අඳින්න එපා. අඳින්න ලියාපදිංචි අංකයයි 9යි උපන්දිනයයි විතරක්. ශිෂ්‍ය වගුව කියලා ලියලා ලියාපදිංචි අංකයයි 9යි උපන්දිනයයි. අනිත් පැත්තේ විෂය වගුව කියලා විභාග අංකයයි ගණිතයයි විද්‍යාවයි ලියාපදිංචි අංකයයි. විෂයන් හතරම අවශ්‍ය වෙන්නේ දෙකක් අඳින්න. ඇඳලා ඔය ලං කරලා තියෙන විදිහට නම් කරන්න. ප්‍රාථමික යතුරු නම් කරන්න, ආගන්තුක යතුරු නම් කරන්න. ඉක්මන් කරන්න. මේකේ තියෙන දේ බලාගෙන නෙමෙයි ඔළුවේ තේරුම් ගන්න ඕනේ. එක වගුවක ප්‍රාථමික යතුරක් අනිත් වගුවේ යෙදিলা තියෙනවා. දෙවෙනි වගුවට ඒ ආගන්තුක යතුරයි කියන එක ඔළුවේ තියෙන්න ඕන.
හරි. අපි යනවා දැන් ටියුට් එකට. We are going to the tute. බලන්න ප්‍රශ්නේ දැන් පුළුවන්. සුවිශේෂීතාත් පොඩ්ඩක් බලලා ඉන්න. බලන්න අච්චු පොතේ තියෙනවා යතුරක සුවිශේෂීතා මොනවාද? වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීම. සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත පමණක් පැවතීම. එක් වගුවක ආගන්තුක යතුර එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර ලෙස පැවතීම. එහෙනම් මතකයෙන් කියන්න බලන්න වගුව අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම. සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත පමණක් පැවතීම. අන්න ඒක නම් මතක තියාගන්න බෑ. මොකද්ද? සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරට අදාළ දත්ත පමණයි තියෙන්න පුළුවන්. තේරුණාද? ඊට වෙනස් දත්ත තියෙන්න බෑ. ඒවා අයින් කරනවා. ඇයි ඒ අපි විදේශ යතුර ආගන්තුක යතුර විදිහට දකින දත්ත ටික විතරයි. උදාහරණයක් විදිහට පුතේ මේකේ ලියාපදිංචි අංකයේ 100යි 101යි විතරයිනේ. එහෙනම් මෙයාගේ තියෙන්න පුළුවන් 100යි 101ේ දත්ත විතරයි. පැහැදිලිද? එතකොට ඊට වඩා දේවල් තිබ්බට පෙන්වන්නේ නැත. හරි? ඒකයි මේ කියන්නේ. හරි. අපි ලියමු ප්‍රශ්නෙට යන්න. බලන්න ඉහත විදුහලේ ශිෂ්‍ය තොරතුරු වගුව හා පුස්තකාල ශිෂ්‍ය තොරතුරු වගුව අතර සම්බන්ධතාවයේ මොන යතුර හරහාද ගොඩනැගෙන්නේ? ආගන්තුක යතුර. එතකොට පුතේ මේ වගුවට අනුව මොකක්ද ආගන්තුක යතුර වෙන්නේ? උඩ තියෙනවා මං ඉරි ගහ ගන්න කිව්වා. මොකක්ද? ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. ඔන්න මං හයිලයිට් කරලා පෙන්නුවා. ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය තමයි මොකක්ද? ආගන්තුක යතුර වෙන්නේ. එතකොට පුතේ විතර ලියන්න ඕන ශිෂ්‍ය ආගන්තුක නැත්නම් ශිෂ්‍ය ලියාපදිංචි යතුරද? ඔව්. ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය. එහෙනම් මෙතන ආගන්තුක යතුර ලෙස දක්නට ලැබෙන පස්වෙනි ප්‍රශ්නෙට ලියන්න විදේශ යතුර නැත්නම් ආගන්තුක යතුර කියලා. ඉස්සරහින් ලියන්න ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය කියලා. ආගන්තුක යතුරක දැක්වෙන සුවිශේෂීතා. දැන් මම චුට්ටකට කලින් කියපු ටික මතක්ද? මොකද්ද? වගු අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම. ලියන්න වගු අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම. වගු අතර සම්බන්ධතාවයේ ගොඩනැගීම. දෙක ලියන්න සම්බන්ධිත දත්ත වගුවේ දෙක සම්බන්ධිත දත්ත වගුවේ ප්‍රාථමික යතුරට අදාළ දත්ත පමණක් සම්බන්ධිත දත්ත වගුවේ ප්‍රාථමික යතුරට අදාළ දත්ත පමණක් අදාළ දත්ත පමණක් අඩංගු වීම තුන්වෙනි එක මොකක්ද? අපි තුන්වෙනි එක දැන් මට මතක නෑ. මොකද්ද? එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර වීම. එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර වීම. එක් වගුවක ප්‍රාථමික යතුර ආගන්තුක යතුර අනිත් වගුවේ ප්‍රාථමික යතුර වීම.
දැන් ප්‍රශ්නයක් අහනවා. පැහැදිලිව තේරුම් අරගන්න. මොකද්ද මේ තියෙන්නේ? දත්ත සමුදායක එක් තීරුවල දත්ත නැවත නැවත අතුලත් වීම අනුපිටපත් වීම ලෙස හඳුන්වනවා. එක් දත්ත සමුදායක ඩේටාබේස් එකක එක් තීරුවල දත්ත ඒ වගුවේම නැවත නැවත සටහන් වෙනවා. තේරුණාද? අනුපිටපත් වීම කියන්නේ එකම වගුවේ තීරු ගොඩක එකම දත්තේ සටහන් වෙනවා. මොකද්ද සමතිරික්තතාවය කියන්නේ? එකම දත්තය වගු ගණනාවක සටහන් වෙනවා. ඔන්න පටල ගන්න බෑ. දැන් උතන නිර්වචනයක් තියෙනවා. දත්ත සමුදායක එක් තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම දත්ත අනුපිටපත් වීම. හරිද? දත්ත සමුදායක එකම දත්තය වගු කිහිපයක සටහන් වීම දත්ත සමතිරික්තතාවය දෙකක් තියෙන්නේ. හරි. එලෙස දත්ත අනුපිටපත් වීම නිසා දත්ත සමුදායකට සිදු වෙන්න පුළුවන් දේවල්. දැන් ප්‍රායෝගිකව බලන්න. කලන කියලා වගුව පුරාම තිබ්බොත් මොකද්ද වෙන්නේ? දත්තවල පළවෙනි එක මොකද වෙන්නේ? දත්තවල අනන්‍යතාවය ගිලිහෙනවා. ලියන්න පළවෙනි එක. දත්තවල අනන්‍යතාවය ගිලිහීම. දත්තවල අනන්‍යතාවය ගිලිහීම. දෙක වැරදි සිදුවීම. කලන කියන ළමයාගේ විස්තර ටික අපි ගත්තාම කලනා කියලා ලියනවා. එතකොට පිරිමි ළමෙක් වෙනවා. ගැහැණු ළමෙක් වෙනවා නේද කලන? කලනා කියලා ලියවෙනවා. එතකොට මොකද වෙන්නේ? වැරදි දත්තයක් පිටපත් වෙනවා. තව මොකද වෙන්නේ? එකම දත්තේ ওই වගේ පිටු ගණනාවක ලියවෙනවා නම් මොකද වෙන්නේ? දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වීම. දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වීම. දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වීම. ඊළඟට තව දුර්වලතාවයක් දත්ත යාවත්කාලීන කිරීම අපහසු වීම. දත්ත යාවත්කාලීන කිරීම අපහසු වීම. දත්ත යාවත්කාලීන කිරීම අපහසු වීම. නව දත්ත ඇතුළත් කිරීම අපහසු වීම. නව දත්ත ඇතුළත් කිරීම අපහසු වීම. දැන් මම මේ ප්‍රශ්නය පෙන්නලා වීඩියෝ ඕෆ් කරන් ඉන්න හේතුව උතන මම හිතනවා කාට හරි ටියුට් එක නැහැ කියලා. තේරුණාද? නැත්තම් මට ඔහේ ටියුට් එක අතේ තියාගෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන්න තිබුණා. මම මේ ස්ක්‍රීන් එකේ දාන්නේ නිකන් නෙමෙයි. ඒ හින්දා පොතේ ලියා ගන්න ළමයි ප්‍රශ්නය ලියලා ප්‍රශ්නේ පොඩි කොටසක් ලියලා ඒතකොට ප්‍රශ්න අංකය දැම්මහම ටියුට් එක ලැබුණාම මේ උත්තර ටික බලාගෙන ටියුට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ බ්‍රහස්පතින්දා වෙනකොට අරගෙන නැති අය. රයිට්? තේරුමක් නැහැ නේ මාස ඉවර වෙලා අදාළ මාසේ ටියුට් එක අරගෙන ඒ හින්දා ගිහිල්ලා අරගන්න. රයිට්. ඊළඟ අවාසිය තමයි දත්තවල විශ්වාසවන්තභාවය නැතිවීම ලිව්වද? ලිව්වද? ආලියන දත්තවල විශ්වාසවන්තභාවය නැතිවීම. නිවැරදි ඊළඟට කීවෙනි එකද අවසාන එකද? නිවැරදි දත්තය සොයා ගැනීම අපහසු වීම. නිවැරදි දත්තය සොයා ගැනීම අපහසු වීම. නිවැරදි දත්තය සොයා ගැනීම අපහසු වීම.
නිවැරදි දත්තය සොයා ගැනීම අපහසු වීම. අන්න දැන් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන. දැන් බලන්න 9 වෙනි ප්‍රශ්නය. මම මේවා සියල්ලම කියා දුන්නා ගිය සතියයි ඊට කලින් සතියේ දෙකේම. මොකද්ද මේ කියන්නේ? පිළිතුරට අදාළ විස්තරය B තීරුවෙන් තෝරා එයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය ඒ තීරුවේ ඉදිරිපස පිළිතුරු අක්ෂර තීරුවේ ලියා දක්වන්න. මම මොනවත් කරන්නේ විනාඩි 2ක් දෙන්නම් ටක් ගාලා හරවන්න. ටක් ගාලා දාන්න. දැන් දැනගන්න ඕනේ පූර්ණ තාත්වික කියන්නේ මොනවද කියලා. අන්න ඔය දෙක විතරයි පැටලෙන්නේ අනිත් ඒවා පුළුවන්. පූර්ණ තාත්වික කියන දේ දන්නේ නැති වුණොත් හිර වෙයි. නැත්නම් අනිත් ඒවා පුළුවන්.
ඕකේ කලන let's see බලමු. එක ළමෙක් උත්තර දාලා තිබ්බා. right සංඛ්‍යාත්මක උත්තරය එන්න ඕන මොනවාද? ගණනය කිරීමට යොදා ගනු ලබයි D. හරි දාගන්න සියලු දෙනා හරිනම්. ගණනය කිරීමට යොදා ගනී D. පූර්ණ සංඛ්‍යා E මොකක්ද? ධන හෝ ඍණ ලෙස පවතින පූර්ණ සංඛ්‍යාත්මක අගය. ධන හෝ ඍණ ලෙස පවතින පූර්ණ සංඛ්‍යාත්මක අගය. පූර්ණ සංඛ්‍යාත්මක අගය. පූර්ණ සංඛ්‍යාත්මක අගය. ඊළඟට තාත්වික රියල් එහෙනම් ඔයගොල්ලෝ දැනගන්න පුතේ හොඳට තාත්වික රියල් සංඛ්‍යා දශම තියෙන්න ඕන. ධන හෝ ඍණ වෙන්නත් ඕනේ. එහෙනම් G අකුර C නෙමෙයි පුතේ තාත්වික සංඛ්‍යා. ඒක වැරදි. ධන හෝ ඍණ ලෙස පවතින දශම සංඛ්‍යාත්මක අගය G අකුර එන්න ඕනේ 3ට. 3ට එන්න ඕන G. පාඨ කිව්වහම අකුරුත් තියෙන්න පුළුවන් ඉලක්කමුත් තියෙන්න පුළුවන් සංඥාත් තියෙන්න පුළුවන්. එහෙනම් 4 වෙනි එකට එන්නේ C. අක්ෂර ඉලක්කම් හෝ විශේෂ සලකුණු වලින් සමන්විතය. ඉලක්කම් භාවිතා කළද ගණනය කිරීම සඳහා යොදා ගැනී. ඉලක්කම් භාවිතා කළද ගණනය කිරීම සඳහා යොදා ගැනී. right ඊළඟට මුදල් තියෙනවා මොකද්ද A මුදල් A ඊළඟට 5 මුදල් A 6 දින සහ වේලාවන් B බූලියන් E මොකද E බූලියන් E ද F ද sorry පුතේ බූලියන් F ඉමාෂ D දැම්මේ මොකටද right පළවෙනි එකට හරිද right එහෙනම් බූලියන් වලට එන්නේ E අකුර හරි යනවා දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට බලන්න ඒක 10 වෙනි ප්‍රශ්නය පාසලේ දත්ත සමුදාය ඇතුළත් කිරීමට ඔබගේ පන්තියේ සිසුන්ගේ දත්ත ඇතුළත් කළ දත්ත පාදක වගුවක් නිර්මාණය කිරීමට ඔබට පැවරී ඇත. ඔයගලන්ට මතකද මං පළවෙනිම දවසේ ඩේටාබේස් හදද්දි වගුව හැදුවා? මේවා හැදුවානේ එහෙනම් ඔබට නිර්මාණය කිරීමට ඔබට පැවරී ඇතැයි සිතා ඒ සඳහා පහත ශේෂ්ත්‍ර යටතේ තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය වඩාත් සුදුසු දත්ත ප්‍රරූපය සඳහන් කරන්න. වඩාත් සුදුසු දත්ත ප්‍රරූපය සඳහන් කරන්න. ඔන්න බලන්න. ශේෂ්ත්‍රය ඇතුළත් වීමේ අංකය මොකද්ද දත්ත ප්‍රරූපය? ටෙක්ස්ට් අක්ෂර ටෙක්ස්ට්. ශිෂ්‍යයාගේ නම ටෙක්ස්ට් අක්ෂර උපන්දිනය දිනය සහ වේලාවන් සිංහලෙනුයි ඉංග්‍රීසිනුයි දෙකෙන්ම ලියන්න. පහසුකම් ගාස්තු සඳහා ගෙවූ මුදල කරන්සි. වාර විභාගයෙන් ලබාගත් ලකුණු සංඛ්‍යා රියල්. ඔබ පුස්තකාලයේදී ලියාපදිංචි වී සිටීද? yes no. ඔබ පුස්තකාලයේ ලියාපදිංචි වී සිටීද? yes no. ඔබ පුස්තකාලයේ ලියාපදිංචි වී සිටීද? yes no. ටග්ගා ලියා ගන්න. ඇතුළත් වීමේ අංකය ටෙක්ස්ට් ශිෂ්‍යයාගේ නම ටෙක්ස්ට් උපන්දිනය ඩේට් ටයිම් පහසුකම් ගාස්තු කරන්සි සාමාන්‍ය අගය රියල්
අවසාන එක years no සිංහලෙනුත් ඕනේ. ඔයගොල්ලෝ සිංහලෙන් ඉගෙන ගන්න නිසා. right. ඊළඟ ඉහත වගුවේ ප්‍රාථමික යතුරු සඳහා සුදුසු ශේත්‍රය සහ එම ශේත්‍රය තෝරා ගැනීමට හේතුවා. මට කියන්න මේ වගුවේ මොකද්ද ප්‍රාථමික යතුරු ශේත්‍රය? උඩ තියෙන එක ලියන්න ඇතුළත් වීමේ අංකය. හේතුව ලියන්න සියලුම ළමයින්ට වෙන් කරන ලද ඇතුළත් වීමේ අංකයක් වෙන්වෙන් වශයෙන් පැවතීම. වෙන්වෙන් වශයෙන් පැවතීම. right. ඊළඟ ප්‍රශ්නය. ශේෂ්ත්‍ර සඳහා වඩාත් සුදුසු දත්ත ප්‍රරූපය තෝරා වැදගත්කම උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඔව් මොකෝ පුතේ මේ වීඩියෝ ගන්න මේ මිස් කතා කරනවානේ මේ මිස් right. ශේෂ්ඨ සඳහා වඩාත් සුදුසු දත්ත ප්‍රරූපය තෝරා වැදගත්කම උදාහරණ සහිතව පහදන්න. ශේෂ්ඨ සඳහා වඩාත් දත්ත ප්‍රරූපය තෝරා ගැනීමේ වැදගත්කම. ශේෂ්ඨ සඳහා දත්ත ප්‍රරූපය තෝරා ගැනීමේ වැදගත්කම මොකක්ද? අදාළ දත්තයට පැවතිය යුතු ස්වරූපය තුලින් පැවතිය යුතු ස්වරූපය තුලින් දත්ත වළංගුතාවය පරීක්ෂා කරගත හැකි වීම. මිස් ඒක පොඩ්ඩක් ආපහු කියන්නකෝ. හදන්න පුතේ. පොඩ්ඩක් ඉන්න. අදාළ දත්තය ලියන්න. අදාළ දත්තය පැවතිය යුතු ප්‍රරූපය තුලින් දත්ත ප්‍රරූපය තුලින්
දත්තවල වළංගුතාවය දත්තවල වළංගුතාවය පරීක්ෂා කළ හැකිවීම ඊළඟ ඒකටම දෙවෙනි කරුණ දත්තවල ස්වභාවය දෙවෙනි හේතුව වැදගත්කම දත්තවල ස්වභාවය පහසුවෙන් හඳුනාගත හැකිවීම දත්තවල ස්වභාවය පහසුවෙන් හඳුනාගත හැකිවීම දත්තවල ස්වභාවය පහසුවෙන් හඳුනාගත හැකිවීම දත්තවල ස්වභාවය පහසුවෙන් හඳුනාගත හැකි වීම ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය පස්වෙනි පිටුවේද පස්වෙනි පිටුවේ තුන්වෙනි ප්‍රශ්නය ඔබ පාසලේ දත්ත සමුදායට ගුරු භවතුන්ගේ දත්ත ඇතුළත් කිරීමට ඔබට යෝජනා කරනවා ශේෂ්ත්‍ර 5ක් දක්වන්න ඔයගලන්ට මතකනේ මම ටීචර් ටේබල් එක හැදුවා ආයෙනම් ලියන්න සිංහලෙන් ලියන්න මොකද්ද 1 ජාතික හැඳුනුම්පත් අංකය දත්ත ප්‍රරූපේ ලියන්න අක්ෂර ටෙක්ස්ට් කියලා තුන්වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ ඔබ පාසලේ දත්ත සමුදායට ගුරු භවතුන්ගේ දත්ත ඇතුළත් කරනවා ඒ ඇතුළත් කරනකොට ගුරු භවතුන්ගේ දත්ත ඇතුළත් කරනකොට ඒගොල්ලන් ඔබ යෝජනා කරන ශේෂ්ත්‍ර 5ක් දක්වන්න ඕන. ඔබ යෝජනා කරන දත්ත 5ක් දක්වන්න. එතකොට එකක් තමයි ජාතික හැඳුනුම්පත් අංකය. ජාතික හැඳුනුම්පත් අංකය NIC number. NIC number. NIC number 2 නම T name කියලා ලියන්න. ඔයගොල්ලෝ දැන් ලියන විදිහ දන්නවා. T name ඉස්සරහ මොකක්ද ලියන්නේ? අක්ෂර ටෙක්ස්ට් කියලා ලියන්න. අක්ෂර ටෙක්ස්ට් කියලා ලියන්න. දැන් ඔය කරපු ටික පාඩම් කරන්න ඕනේ. නැත්තම් ඩේටාබේස් මතක නැහැ. ලකුණු 10ක සම්පූර්ණ ප්‍රශ්නයක් ඩේටාබේස් වලින් එනවා 11 වසර විභාගයට. සියලුම වාර විභාග වලට එනවා. Excel ප්‍රශ්නයක් සම්පූර්ණම ලකුණු ගන්න. ඊට පස්සේ ඩේටාබේස් සම්පූර්ණම ලකුණු ගන්න ප්‍රශ්නයක් එනවා. right? ඊළඟට තුන්වෙනි එක ලියා ගන්න. salary වැටුප ඊළඟ ශේෂ්ත්‍රයේ වැටුප. ලියන්න T salary. ඉස්සරහ ලියන්න currency මුදල්. currency මුදල්. currency මුදල්. වයස ටීචර්ගේ වයස ඕනේ age. වයස age. ලියන්න number ඉලක්කම්. ඉලක්කම් number. කීයද හරිද 5? හරි 5ක් හරිලු. right 11 වෙනි ප්‍රශ්නෙට යන්න. දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් අර්ථකථනය කරන්න. දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් අර්ථකථනය කරන්න. පෙරලන්න පිටුව 278. 278 බලන්න නිර්වචනේ මං ගන්නවා. පරිශීලකයාට දත්ත සමුදාය සැලසුම් කිරීමට නඩත්තු කිරීමට පහසුකම් සලසන ක්‍රමලේඛ එකතුවක් දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් ලෙස හඳුන්වයි. පරිශීලකයාට දත්ත සමුදාය සැලසුම් කිරීමට නඩත්තු කිරීමට පහසුකම් සලසන ක්‍රමලේඛ එකතුවක් මොකක් කියලාද හඳුන්වන්නේ? මම මේ සිලෙක්ට් කරලා තියෙන කොටස ලියා ගන්න උතන්ට. මම සිලෙක්ට් කරලා තියෙන කොටස ලියා ගන්න.
පරිශීලකයාට දත්ත සමුදාය සැලසුම් කිරීමට සහ නඩත්තු කිරීමට පහසුකම් සලසන ක්‍රමලේඛ එකතුවක් දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය ලෙස හඳුන්වනු ලැබේ. එලා right ඉවරයි. stop share. පියානෝ නැවත ප්‍රශ්නෙට. ඔන්න දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක වගු ඔන්න ඔතට තමයි ගිය සතියේ මම කතා කරේ. මතකද ඕගලන්ට? වගු විමසුම් ආකෘති වාර්තා. right. අපි නැවත යනවා අච්චු පොතට බලන්න හොඳට. මං ගිය සතියේ කියා දුන්න නිසායි මේක පාවිච්චි කරන්න. මේක තියෙනවද කියලා නම් ෂුවර් නෑ බලමු. මොකද්ද වගුවක් කියන්නේ? දත්ත සමුදාය කළමනාකරණයේ මූලිකම වස්තුව වේ. ලියා ගන්න වගු ගාවෙන්. දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියේ මූලිකම අවයවය සහ මූලිකම අවයවය සහ මූලිකම වස්තුව මූලිකම අවයවය සහ මූලිකම වස්තුව වගුව වේ. වගුව වේ. ඊළඟට දෙක විමසුම. විමසුම මොකද දරුවනේ විමසුමක් කියන්නේ? ඇතුළත් කරන ලද වගුවේ අදාළ දත්ත පමණක් පෙරා අවශ්‍ය දත්ත පමණක් ලබා ගැනීමට භාවිතා කරන අවයවය විමසුම ලෙස හඳුන්වයි. ඔය බලන්න විමසුමක් ගැන කියනවා. පිටුව හොයාගන්න බෑ. පිටුව 295. මොකද්ද කියන්නේ? එකිනෙක සම්බන්ධිත වගුවල දත්ත වලින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා 295 සඳහා විමසුම භාවිතා කරමු කියලා. එහෙනම් අවශ්‍ය දත්ත පමණක් ලබා ගැනීමට භාවිතා කරන වස්තුව අපි හඳුනා ගන්නවා මොකක් කියලාද? විමසුම කියලා. right. ඊළඟට
ෆෝම් පෝරම ඊළඟ එක පෝරම වගු මෙතෙන්නේ ආකෘති පත්‍ර මොකද්ද මේ කියන්නේ වගුවක් විවෘත කර දත්ත ආදානය කරන ආකාරය පිළිබඳව දැන් ඔයගලන්ට පුළුවන් දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිවලදී වගුවකට දත්ත ආදානයට භාවිතා කෙරෙන්නේ ආකෘති පත්‍ර වේ. එමෙන්න වගුවකට දත්ත ඇතුළත් කළ දත්ත දැක්වීම සඳහාද භාවිතා වේ. මෙහෙම ලියා ගන්න. වගුවකට දත්ත ඇතුළත් කිරීමට භාවිතා කරන ආකෘති පත්‍ර ෆෝම් ගාව ලියා ගන්නේ ෆෝරම වගුවකට දත්ත ඇතුළත් කිරීමට භාවිතා කරන ආකෘති පත්‍ර පෝරම ලෙස හඳුන්වයි. ඊළඟට දෙවෙනි එතන තව කරුණක් ලියා ගන්න. එමෙන්ම වගුවකට ඇතුළත් දත්ත දැක්වීම සඳහාද වගුවකට ඇතුළත් දත්ත දැක්වීම සඳහාද ආකෘති පත්‍ර භාවිතා කෙරේ. ආකෘති පත්‍ර භාවිතා කෙරේ. රිපෝට් මොනවටද ඕනේ? ඒවා මුද්‍රිත පිටපත් ලබා ගැනීමට. මුද්‍රිත පිටපත් ලබා ගැනීමට. රයිට්? විමසුම කතා කරා. තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වාර්තා නිර්මාණය. මොකටද වාර්තාවක් ඕනි වෙන්නේ? සම්බන්ධිත දත්තවල මුද්‍රණ පිටපත් ලබා ගැනීමට වාර්තා අවශ්‍ය වේ ලියන්න. මම සිලෙක්ට් කරලා තියෙනවා බලා ගන්න. සම්බන්ධිත දත්ත වගුවල ඇති දත්ත වලින් ලබා ගන්නා වැදගත් තොරතුරු වල මුද්‍රණ පිටපත් ලබා ගැනීම සඳහා වාර්තා භාවිතා කෙරේ. වාර්තා සැකසීම සඳහා වගු සහ විමසුම් යන දෙවර්ගයම වාර්තා සැකසීම සඳහා වගු සහ විමසුම් යන දෙවර්ගයම භාවිතා කෙරේ. දැන් ඕගොල්ලන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. මොනවද මේ දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග කියලා? ඒක තියෙනවා මුලින්. දත්ත සමුදාය ඔරැකල් වලින් කවුද හදන්නේ බලන්න. යන්න ඒ වගුව සම්පූර්ණ කරන්න තියෙනවා නිෂ්පාදන සමාගමයි මොකක්ද මෘදුකාංගයේ නමයි. ඒක තියෙනවා අච්චු පොතේ මොනවාද? එන්නේ එක නම් මතක තියාගන්න ඕන. ඒක ඉරි ගහන්න එනවා ඕගලන්ට. මොනවද තියෙන්නේ දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංගවල? මේ තියෙනවා ඇක්සස් කවුද නිර්මාණය කරන්නේ? මයික්‍රොසොෆ්ට් සමාගම. බේස් කියනවා කවුද? ඩොකියුමන්ට් ෆවුන්ඩේෂන්. ඔරැකල් කියනවා ඔරැකල් කෝපරේෂන්. පුතේ ඩොකියුමන්ට් ෆවුන්ඩේෂන් කියන්නේ ඕපන් සෝස් මිල මුදල් ගෙවන්නේ නැහැ. නොමිලේ සපයන්නේ. හොඳේ. එතකොට මොනවද මෘදුකාංගයේ නම? DBMS software තුනක් දීලා තියෙනවා. මොනවද? Microsoft Access, Base, Oracle. ඒගොල්ලන්ගේ නිෂ්පාදිත සමාගම Microsoft කම්පැනියයි Document Foundation ලේඛන පදනම සහ Oracle Corporation. ටක් ගාලා වගුව සම්පූර්ණ කරගන්න. දැන් ගිය සතියේ කරපු පාඩම සමස්තයක් අරගෙන ඒකට අදාළ විභාග ප්‍රශ්න තමයි ඔය සාකච්ඡා කරේ. සියල්ලම අනුපිළිවෙලට දාලා තියෙනවා.
right අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට බලන්න ඊළඟ ප්‍රශ්නය යම් ආයතනයක දැන් මේකේ පහක් තියෙනවා හින්දා අපි පොඩ්ඩක් සර්ච් කරලා බලමු DBMS software කියලා පහක් තියෙන නිසා අපි පහක් හොයාගන්න ඕන DBMS software examples DBMS software examples සමාගම නම් පෙන්නලා නෑ දරුවනේ මෙන්න දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග ඇවිත් බලන්න පළවෙනි එක SolarWinds database performance Oracle DBMS IBM DB2 Altibase Microsoft Excel මෙන්න මේක ලියා ගන්න මම සිලෙක්ට් කරපු එක ලියා ගන්න ලියන්න Microsoft SQL Server ලියන්න සියලු දෙනාම Microsoft SQL Server ලියන්න ඉස්සරහින් සමාගම Microsoft කියලා ඊළඟට ලියා ගන්න මම සිලෙක්ට් කරලා තියෙන මෙන්න මේක මොකද්ද MySQL කියලා ලියා ගන්න ලියන Apache Foundation කියලා Apache Foundation හරිනේ පහ හරි නේද හරි මේ 30ක් තියෙනවා පුතේ මේ ඔය කම්පැනි හොයා ගන්න ඕගොල්ලෝ මුකුත් කරන්න එපා right ඊළඟට යම් ආයතනයක පරිපාලන කටයුතු වලදී අපි මේ ප්‍රශ්නෙත් සාකච්ඡා කරමු ඉක්මන් කරලා යම් ආයතනයක පරිපාලන කටයුතු වලදී දත්ත කළමනාකරන පද්ධතියක් භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන පහක් සඳහන් කරන්න යම් ආයතනයක පරිපාලන කටයුතු වලදී දත්ත කළමනාකරන පද්ධතියක් භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන පහක් නම් කරන්න දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය ලියා ගන්න එක තීරණ ගැනීමට පහසු වීම අපිට DBMS එකක් තුලින් අපිට ආයතනයකට ලැබෙන වාසි තීරණ ගැනීමට පහසු වීම දෙක දත්ත යාවත්කාලීන කිරීම පහසු වීම ඒවා හිතලා ලියන්න ඕන අච්චු පොතේ ඕව නෑ 1 by 1 නෑ දත්ත යාවත්කාලීන කළ හැකි වීම කියලව කියද ඉල්ලන්නේ right ඊළඟට ව්‍යාපාර කටයුතු මනා ලෙස සංවිධානය කළ හැකි වීම ව්‍යාපාර කටයුතු මනා ලෙස සංවිධානය කළ හැකි වීම සැලසුම් මනා ලෙස ක්‍රියාත්මක කළ හැකි වීම සැලසුම් මනා ලෙස ක්‍රියාත්මක කළ හැකි වීම සේවක පාලනය පහසු වීම සේවක පාලනය පහසු වීම සේවක පාලනය පහසු වීම හරිද පහ හරි 15 වෙනි 13 වෙනි ප්‍රශ්නය අපි 13 ලබන සතියේ පටන් ගත්ත ගමන් ඒක කරන්න තියෙන එක හරි නෑ නේද 13 කියන්නේ බෑඩ් නම්බර් එකක් මේවා බොරු පුතේ පහත රූප සටහනේ
හිස්තැනේ පහත රූප සටහනේ හිස්තැන් වරහන් තුල දී ඇති සුදුසු පද තෝරන්න. හරි. පළවෙනි එක මොකද්ද මේ තියෙන්නේ? එක ටේබල්. ලියා ගන්න ටේබල්. පළවෙනි කොටුව මේ ඒ අකුරෙන් පටන් ගන්නනේ වම් පැත්තේ දාලා තියෙන. එතන ලියන්න ටේබල්. ඒක ඇතුලේ ලියන්න ඕනේ කොටුව ඇතුලේ. ශේස්ත්‍ර. ශේස්ත්‍ර ඒ කොටුවට පහළ තියෙන ටික. පහළ තියෙනවා සංගල වරහණක් දාලා මේ පැත්තේ. ඒකට ලියන්න ශේස්ත්‍ර කියලා. ඊළඟට ප්‍රාථමික යතුරට ඉරක් ගහලා තියෙනවා. එතන ලියන්න ප්‍රාථමික යතුර. ප්‍රාථමික යතුර. ඊළඟට අර text number date and time වලට ඊතලයක් දාලා තියෙනවා. එතන ලියන්න data types කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා දකුණු පැත්තට වෙන්න හිස් පිටුවක කොටු පේලියක් රවුම් කරලා දුඹුරු පාටට දාලා කොටුවක් තියෙනවා. එතන ලියන්න තීරු කියලා. කොලම්. හරි නේද ඔක්කොම? අන්තිම එක රෙකෝඩ්. රවුම් කරලා තියෙන ඉලිප්ස් ආකාර හැඩේ රෙකෝඩ්. රෙකෝඩ්. මං හිතන්නේ මේ ටික හරි නේද ඔක්කොමලා? ලිව්ව නේද? සියලු දෙනාම පිටු අංක කීයද පුතේ පිටු අංක? 6. නිබන්ධනයේ පිටු අංක 6 වෙනකම් අපි සාකච්ඡා කරලා අවසන් වුණා. පිටු නිබන්ධනයේ අරගත්තේ නැති අය හෙට අඟහරුවාද බ්‍රහස්පතින්ද ගිහිල්ලා අරගන්න ඕන. අරගෙන අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ ලබන සෙනසුරාදා වෙනකොට මේ කොටස. හරිද? නිබන්ධනයේ ඊටු ටිකත් සාකච්ඡා කරනවා ඊළඟ සතියේ. මේ මාසයේ උපරිම උත්සාහ කරනවා දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංග අවසන් කරන්න. හරි? ඒ නිසා සියලු දෙනාම ලබන සතියේත් සම්බන්ධ වෙන. පුතේ 1:10 වෙනකොට සම්බන්ධ වෙන්න. අනිත් අය පරක් වෙනවා. දැන් අද සමහර අය අඩුයි. සමහර අය අඩුයි. ඉතින් අවාරයට පොල් හැරෙනවා වගේ පන්තියට සහභාගී වුණා රෙකෝඩින් බලනවා කියනකොට වැඩක් නැහැ ඒකෙන්. නිසා සියලු දෙනාටම ස්තුතියි අද දිනේ සම්බන්ධ වුණාට. good evening all of you. Thank you very